සුබදසක් වේවා IT නර්බර් ප්‍රේක්ෂකයනි. අද දිනේ මම ඔබට කියලා දෙන්න හදන්නේ shear force සහ bending moment diagram අඳින හැටි. ඉතින් මේ shear force සහ bending moment diagram ගැන ගෙනෙන දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔබ මේ එකතු වෙන්නේ. පළවෙනි වීඩියෝ එකෙන් මම ඔබට කියලා දුන්නා distributed load එක, shear force එක සහ bending moment එක අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් අන්න ඒ පළවෙනි වීඩියෝ එකේදී කියලා දීපු theory කොටස් උපයෝගී කරගෙන මේ සම්බන්ධතාවයන් උපයෝගී කරගෙන කොහොමද shear force diagram එක සහ bending moment diagram එක අඳින හැටි කියලා දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔබ පහුගිය වීඩියෝ එක නරඹුවේ නැත්නම් මේ වීඩියෝ එක නරඹන කලින් මේ වීඩියෝ එක නරඹලා ඉන්න. එතකොට ඉතා පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම පහුගිය වීඩියෝ එක නරඹලා තේරුම් ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එකේ මේ එක්සැම්පල් එක කරනකොට ඔහුට හරියට තේරුම් ගන්න පුළුවන් වේවි පහුගිය වීඩියෝ එකේදී කියලා දීපු theory කොටස් ගැන. ඉතින් ඔබ මේකෙන් shear force සහ bending moment diagram අඳින හැටි කියලා දෙනවා පහුගිය theory කොටසත් එක් භාවිතා කළා. ඉතින් ඔබ මතක තබා ගන්න ඕන මෙන්න මේ අද කියලා දෙන එක්සැම්පල් එකේ විදියට වඩා පහසු ක්‍රම තියෙනවා shear force සහ bending moment diagram අඳින. ඉතින් මේ පහසු ක්‍රම මම කියලා දෙනවා තුන්වෙනි වීඩියෝ එකෙන්. ඉතින් සිවිල් ඉංජිනේරුවෙක් විදියට ඔබ මෙන්න මේ ක්‍රමයක් දැනගෙන තිබීම ඉතා වැදගත් ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා තමයි මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන්නේ. ලබන වීඩියෝ එකකින් මම ඔබට ඉතා පහසුවෙන් shear force සහ bending moment diagram අඳින හැටි කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකකින් ඔබට shear force diagram අඳින හැටි, shear force bending moment diagram අඳින හැටි, ඒ shear force සහ bending moment වල function සමීකරණ කොහොමද ව්‍යුත්පන්න කරන්නේ කියන එක ගැන කියලා දෙනවා. ඉතින් අපි ඉක්මනටම යමු අපේ ගණනට. ඉතින් ඔබ මාව subscribe කරලා නැත්නම් මේ වෙනකන් subscribe කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම comment එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ඉතින් පළවෙනි ගණන මම ඔබට මේ කියලා දෙන්න හදන්නේ මෙන්න මේ රූප සටහනට අදාළව තමයි ඒ shear force සහ bending moment diagram අඳින්නේ. මේ රූප සටහන ඔබ බලන්න. මේ A කියන point එක තමයි මෙන්න මෙතන මේ තියෙන්නේ. B කියන point එක තමයි මේ මෙතන තියෙන්නේ. මේ beam එක තියෙන්නේ. RA කියලා කියන්නේ A කියන point එකේදී ඇති කරන ප්‍රතික්‍රියාව. RB කියලා කියන්නේ B කියන point එකේදී support reaction එක කියන්නේ ප්‍රතික්‍රියාව. ඉතින් මේ 400යි මිලිමීටර මේකක මිලිමීටර 400යි. ඒ කියන්නේ මේ beam එකේ දිග මෙන්න මේ 20 කියලා කියන්නේ මෙන්න මෙතන මේ ක්‍රියාත්මක වන මේ distributed load එකේ තීරතාවය 20යි නිව්ටන් per millimeter. මෙතන 60යි නිව්ටන් per millimeter. ඉතින් මෙතනින් කියවෙනවා මේ load එක මේ load එකේ තීරතාවය මෙතන මේ කෙලවරට යනකොට A සිට B වලට යනකොට වැඩි වෙලා තියෙනවා. 20 සිට 60 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියලා කියන්නේ මේ distributed load එක ඒකාකාරී නැහැ කියන එක. ඒ කියන්නේ ඒකාකාරී නැහැ. නමුත් වෙනස් වෙනවා. ඉතින් ඒකාකාරී නම් ඔබට කියන්න ඕනේ මේක මෙතන 20 නම් 20ම දිගට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එකම අගයක තියෙන්න ඕනේ. නමුත් මේක එකම අගයක නැහැ. මේක වේරි වෙනවා. මේක ඔබ මතක තබා ගන්න මේ ගණනේදී මේක වේරි වෙන්නේ රේඛීයව. සරල රේඛීයව වේරි වෙන විදිහට තමයි මම මේ ගාන ඔබට දීලා තියෙන්නේ. ඒක මතක තබා ගන්න. මේ W = fx කියලා කියන්නේ මේ තීරතාවය. W කියලා කියන්නේ තීරතාවය. ඒ තීරතාවය වෙනස් වෙන ෆන්ක්ෂන් එක x එක්ක. අපි x මනින්නේ මෙන්න මේ A කියන point එකේ ඉඳලා කියලා ඔබ මේ ගානේදී මතක තබා ගන්න. ඉතින් මේ රූප සටහන භාවිතා කරලා මම ඔබට total load එක, ඒ කියන්නේ beam එක මත ක්‍රියාත්මක කරන total load එක, බාහිර load එක, external load එක මේ W කියන තීරතාවය නිසා ඇතිවන total load එක කොහොමද ගණනය කරන්නේ කියන එක ගැන ඔබට දැනගන්න පුළුවන්. shear force diagram එක අඳින හැටි සහ x එක්ක shear force එකට අදාළ සමීකරණය කොහොමද උත්පන්න කරන්නේ කියන එක ගැන ඔබට දැනගන්න පුළුවන්. ඉතින් මෙහිදී bending moment diagram එක සහ bending moment එක x ගේ ෆන්ක්ෂන් එකක් විදිහට කොහොමද ලියන්නේ කියන එක ගැන ඔබට මෙහිදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම යමු total load එක. ඒ කියන්නේ non uniform distributed load එක නිසා ඇතිවන සම්ප්‍රයුක්ත බලය කොහොමද හොයන්නේ කියන එක ගැන මෙහිදී මා කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔබට මෙන්න මේ load එක 20 ඉඳලා 60 දක්වා සරල රේඛීය විචලනය වෙනවා. ඉතින් ඔබ මතක තබා ගන්න සරල රේඛීයව යම් දෙයක් වෙනස් වෙනවා නම් ඔබ පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන ඇති ඒක linear variation එකක් කියලා කියනවා. ඒකේ සමීකරණය y = mx ධන c ආකාරය වෙනවා. ඉතින් එතකොට මේ w වෙනස් වෙන්නේ w කියන එක වෙනස් වෙන්නේ y = mx ධන c ආකාරයට.
ඒ කියලා කියන්නේ y වෙන්න y ට අපි ආදේශ කරන්න වෙන්නේ y කියලා කියන්නේ w ට. මොකද හේතුව w තමයි වේරි වෙන්නේ. w වේරි වෙන්නේ සරල රේඛිය. අපි y නේ සරල රේඛිය වේරි වෙනවා කියලා ගන්න x එක්ක. එතකොට මේ x එක්ක w වේරි වෙන්නේ රේඛීයව. ඉතින් ඒක ඔබට මෙන්න මේ ගන්නදී පැහැදිලි වේවි. ඉතින් මේකේ අපි මේ සමීකරණයේ fx කියන සමීකරණයේ fx කියන ෆන්ක්ෂන් එක මේ load distribution function එක කියන්නේ fx එය y සමාන mx ධන c ආකාරයේ ගන්නවා. මේ fx කියලා කියන්නේ w ට ඒ කියන්නේ තීරතාවය ඒක mx ධන c ආකාරයේ ගන්නවා. ඉතින් මේකේ මේ w ට අපි x එක්ක w කොහොමද වෙනස් වෙන ආකාරය කොහොමද කියලා අපි සමීකරණයක් හදා ගන්න ඕනේ. ඉතින් මෙහිදී අපි x කියලා ගන්නෙ මම මේ ගන්නේදී x කියලා අරන් තියෙන්නේ මේ a පොයින්ට් එකේ ඉඳලා මයිනස් දුර. ඉතින් මේ a වලදී x බිඳුවයි මේ පැත්තට එනකොට x වැඩි වෙනවා b වලට එනකොට x 400යි මිලිමීටර. ඉතින් ඔබට පුළුවන් මේ x කියන එක b වල ඉඳලා මනින්න. නමුත් ඔබ මතක තබා ගන්න සම්පූර්ණ ගාන කරනකම්ම එකම තැන ඉඳන්ම තමයි x මනින්න ඕන. මම දැන් x කියලා මනින්නේ a පොයින්ට් එකකින් ඉඳන්. ඉතින් මම මුළු ගාන පුරාවටම x කියලා ගන්නේ a පොයින්ට් එකේ ඉඳන් මයිනස් දුරට. ඉතින් අපි a පොයින්ට් එකට මෙන්න මේ පොයින්ට් එකටම x කියන දුර බිඳුවයි. මෙන්න මේ පොයින්ට් එකේ x කියන්නේ එතකොට 400යි. මේ මැද කියන්නේ x කියන්නේ 400 බෙදීම 2යි 200යි. ඒ කියන්නේ මෙතන ඉඳන් මනින දුර තමයි අපි x කියලා ගන්නෙ. ඉතින් ඔබට මෙන්න මේ එතකොට මේ සමීකරණේ w සමාන mx ධන c ආකාරය වෙනවා. මේ x කියලා කියන්නේ විචල්්‍ය වෙන දෙයක්. ඒක a පොයින්ට් එකකින් ඉඳන් මයිනස් දුර වෙනවා. ඉතින් අපි නොදන්න පද දෙකක් මෙහි තියෙනවා. m ධන m සහ c කියන එක. x එක කොහොමත් විචලනය වෙනවා. අපිට x ආදේශ කරන්න පුළුවන්. w කියලා කියන එක අපිට හොයාගන්න නම් m සහ c කියන අපි නොදන්න පද දෙක හොයා ගන්න ඕනේ. ඉතින් ඔබ දන්නවා නොදන්න පද දෙකක් හොයන්න අපිට සමීකරණ දෙකක් අත්‍යවශ්‍ය වෙනවා. ඔබ දන්නවා මේ සමීකරණ දෙක ගොඩනගා ගන්න පුළුවන් අපි දන්න දෙකක් තියෙනවා. boundary condition අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවේදී අපි කියන boundary condition පාවිච්චි කරනවා කියලා. using boundary condition කියලා කියන්නේ මේ boundary වල තියෙන, ඒ කියන්නේ කෙලවරවල් වල තියෙන මේ දත්තයන්. අපි දන්නවා කෙලවරවල වල w කියන එක 20යි නිව්ටන් per මිලිමීටරයට කියලා. අනිත් කෙලවර 60යි නිව්ටන් per මිලිමීටර කියලා කියනවා. ඒ කියන්නේ x සමානයි බිඳුවේදී w සමානයි 20යි, x සමානයි 400දී w සමානයි 60යි කියලා අපි දන්නවා. ඉතින් මේ දෙක භාවිතා කරලා අපිට සමීකරණ දෙකක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් බලන්න x සමානයි බිඳුව දැම්මොත් එහෙම මෙන්න මෙතන x ආදේශ කරොත් අපිට කෙලින්ම c ගන්න පුළුවන්. w කියන්නේ 20යි, මෙතන බිඳුවයි, c කියලා කියන්නේ 20යි නිව්ටන් per මිලිමීටරයට w කියන එක. ඉතින් මෙතන w කියන එක 20යි නිව්ටන් per මිලිමීටරයට. ඉතින් මෙතන ඒක ආදේශ කරයෙන් පස්සේ මෙතන එනවා 20, මෙතන අපි දානවා 20, මෙතන බිඳුවයි, මෙතන කෙලින්ම c සමානයි 20යි කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තේ x සමානයි 400 වෙනකොට ඔබ දන්නවා w සමානයි 60යි නිව්ටන් per මිලිමීටරයට. ඉතින් මෙතන ඒක ආදේශ කරනවා w සමානයි w 60යි, මෙතන x ට අපි දානවා 400, m වැඩි කිරීම 400, අපි c හොයාගත්තා 20. එතකොට ඒකට අනුව අපි m කියන එක 1/10 කියලා ගන්නවා. දැන් මේ අපි හොයාගත්ත දත්තයන් දෙක අපි මෙතෙන්ට ආදේශ කරනවා. මෙන්න මේ w සමානයි mx ධන c සමීකරණයට. ඒ කියන්නේ w කියලා කියන්නේ අපි මෙතෙන්ට fx කියන එක තමයි නිසා ගත්තා. ඒ කියන්නේ fx කියන එක ගත්තා අපි මෙතෙන්ට fx දානවා. fx සමානයි 1/10යි x ධන 20. ඉතින් මේක තමයි මේ distributed load එකේ ෆන්ක්ෂන් එක සමීකරණය. ඉතින් මේක සරල රේඛීය විචලන වෙන නිසා තමයි අපිට ගාන කියලා තියෙන දේ නිසා තමයි අපි එහෙම ගත්තේ. මේ සරල රේඛීය විචලන වෙන නිසා. ඉතින් ඔබ මේ සමීකරණය හොයාගත්තට පස්සේ ඔබට මේ ඕනම තැනක තීරතාවය හොයන්න පුළුවන් x ටගයන් ආදේශ කළා. අපි x සමානයි බිඳුව දැම්මොත් තීරතාවය 20යි. අපි ඒක දන්න දෙයක්. x සමානයි x 400 ආදේශ කරොත් එහෙම තීරතාවය 60 එනවා. ඒකත් අපි දන්න දෙයක්. අපි මැද ලක්ෂයක තීරතාවය මේ සමීකරණයෙන් හොයන්න පුළුවන්. මෙන්න මේ මැද ලක්ෂය මෙන්න මෙතන අගේ හොයන්නේ කියලා කිව්වොත් මේ මැද තියෙන අගේ හොයන්නේ කියලා කිව්වොත් එහෙම අපි x ට 200 ආදේශ කරනවා. මෙතන මේ සමීකරණයේ x ට 200 ආදේශ කළා. මේ x ට 200 ආදේශ කරොත් මේ මැද තියෙන මෙතන තියෙන අගේ මෙන්න මේ තියෙන අගේ ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතන x ට 200 නෙවෙයි බිඳුවේ ඉඳලා 400 දක්වා ඕනම අගයක් ආදේශ කළා. ඒ පොයින්ට් එකට අදාළව මෙන්න මේ w කියන වැලියු එක මෙන්න මේ සරල රේඛියාව මත තියෙන w කියන වැලියු එක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා දැන් ඔබ ෆන්ක්ෂන් එක හොයාගත්තා. අපිට ඕන ටෝටල් ලෝඩ් එක හොයන්න. අපි ෆන්ක්ෂන් එක තමයි හොයාගත්තේ. ඒ ෆන්ක්ෂන් එක හොයන්න හේතුව තමයි මේ ටෝටල් ලෝඩ් එක අපි ගන්න පුළුවන්. ටෝටල් ලෝඩ් එක අපිට වෙන්නේ මෙන්න මේ මුළු බීම් එක මත පුරාම මේ ක්‍රියාත්මක කරන
මෙන්න මේ බලවල එකතුව. ඉතින් මේ බලවල එකතුව අපිට හොයන්න බෑ මේක ඒකාකාරී නැති නිසා. නමුත් ඔබ දන්නවා ඒකාකාරී ලෝඩ් එකක් නම් අපි හිතුව මෙතන 20ම ඒකාකාරීව තියෙනවා නම් අපිට ගන්න පුළුවන් 20 වැඩි කිරීම 400 කියලා. ඒ කියන්නේ 400 දුරකම 20 කියන බලය ඒකාකාරීව තියෙනවා. මේ 20 කියලා කියන්නේ නිව්ටන් per මිලිමීටරයට 20 තියෙනවා. අපි හිතනවා ඒක නිව්ටන් per මිලිමීටරයට කියන තීරතාවයේ ඒකාකාරීව මේ මුළු 400 පුරාම තියෙනවා නම් 400 මිලිමීටර පුරාම තියෙනවා මිලිමීටරයකට ලෝඩ් එක 20යි. එතකොට මිලිමීටර 400කට ලෝඩ් එක හොයන්න අපි 20 වැඩි කරන්න ඕන 400ෙන්. නමුත් එහෙම මෙතන ගන්න බෑ මොකද මේ ලෝඩ් එක ඒකාකාරී නැහැ. මේක මේ වගේ සරල රේඛීයව විචලනයක් තියෙන්නේ. අන්න ඒක නිසා අපිට මෙන්න මේ වගේ උසවල් ටික මෙන්න මේ උසවල් ටික එකතු කරලා ගන්න වෙනවා. ඒ එකතු කරලා ගන්න එකතු කිරීමේ ක්‍රියාවලියකට භාජනය වෙනවා. ඉතින් ඔබ ඒ ලෙවල් ඉගෙන ගත්තා නම් අනුකලනය කියලා කියන්නේ එකතු කිරීමේ ක්‍රියාවලියක්. අනුකලනය කරොත් මෙන්න මේ උසවල් ටික එකතු කරොත් ඒ කියන්නේ අනුකලනය කරොත් අපිට ගන්න පුළුවන් ඒ total load එක. ඉතින් මේ අනුකරණය කරන්න අපිට මෙන්න මේකේ මෙන්න මේ variation එකේ සමීකරණය හොයාගන්න වෙනවා. අන්න ඒක නිසා තමයි අපි මේ W කියන ෆන්ක්ෂන් එකේ සමීකරණය හොයාගත්තේ මුලින්ම. අපි ඒ total load එක හොයන්න. දැන් ඒ ෆන්ක්ෂන් එක අපි අනුකලනය කරා නම් හරි මේ ෆන්ක්ෂන් එක බිඳුවේ ඉඳලා 400 දක්වානේ ලෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ. මේ බිඳුවේ ඉඳලා 400 දක්වා අපි තියෙන ලෝඩ් එක එකතු කරනවා. එතකොට මේ අනුකලනය කියන්නේ එකතු කිරීමේ ක්‍රියාවලියක් ඔබ දන්නා. ඉතින් මේ ෆන්ක්ෂන් එක අපි අනුකලනය කරනවා බිඳුවේ සිට 400 දක්වා. ඉතින් ඔබට මම අනුකලනය ගැන පොඩි දෙයක් කියලා දෙන්න හදන්නේ. මෙන්න මේ y සමාන mx ධන c කියන ආකාරය මෙන්න මේ ආකාරයනේ තියෙන්නේ. මෙන්න මෙතන මේක අපි මේක ax ධන b ආකාරය. a කියලා කියන්නේ ax ධන b ආකාරය. a සහ b නියත. ඒ ආකාරයනේ මෙතන මම මෙතන දාලා තියෙන ax ධන b ආකාරය. ඉතින් මේ ආකාරය එකක් අනුකලනය කරන්නේ අපි මේ ප්‍රකාශනයේ වර්ගය බෙදනවා දෙකෙන් වැඩි කරනවා මේ x ගාව තියෙන සංගුණකකින්. අන්න එහෙම තමයි මෙන්න මේ ආකාරයට තමයි මේක අනුකලනය කරන්නේ. ඉතින් මෙතන ධන c කියලා නියතයකුත් එන්න ඕන. නමුත් මම මෙතන දැම්මේ නැහැ. මොකද මේ අනුකලනය කරන එකට සීමාවක් තියෙන නිසා. සීමාවක් නැත්තම් ධන c කියලා නියත පදයකට එකතු වෙන්න ඕනේ. ඉතින් ඔබ මෙන්න මේ වගේ අනුකලනය කරන දෙයක් කොහොමද අනුකලනය කරන්නේ කියලා සමීකරණයක් විදිහට දැනගන්න තමයි මම මේක ඔබට කියලා දුන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔබ අනුකලනය කර යුත්තේ. ඉතින් අපි මේක අනුකලනය කරනවා මෙහෙම මුළු බීම් එක පුරාවට මේ කියන්නේ බිඳුවේ සිට 400 දක්වා මෙන්න මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ 1/10යි x ධන 20 කියන එක අනුකලනය කරනවා. ඉතින් මෙතන මේ අර කලින් සමීකරණය බලන්න මෙන්න මේ ප්‍රකාශනයේ වර්ගය බෙදීම 2 මම මෙතන මේ උඩට වැඩි කිරීම 10 දාලා තියෙන්නේ. මම ඔබට කිව්වා යටට එනවා x ගේ සංගුණකය කියලා. කියන්නේ මෙතෙන්ට 1/10 එනවා. ඒක උඩට ගියයින් පස්සේ වැඩි කිරීම 10 වෙන නිසා තමයි මම මේ දාලා තියෙන්නේ. ඒක බිඳුවේ ඉඳන් 400ට අනුකලනය වෙනවා. ඉතින් මේක 3600 ඉඳන් 4000 බෙදීම 2යි නිව්ටන් 16000ක ලෝඩ් එකක් මේ බලය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ටෝටල් ලෝඩ් එක 16000යි නිව්ටන්. ඉතින් මේ සම්ප්‍රයුක්ත බලය ඔබට මම කියන්න ඕනේ මේක පොඩි චුට්ටක් බලන්න. මෙතන මේක ඒකාකාරී නොවන distributed load එකක් තියෙන්නේ. ඒකාකාරී distributed load එකක් නම් මේක හරි මැදින් තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. මේක ඒකාකාරී නොවන නිසා මෙන්න මේ වැඩි පැත්තට බරව තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබට කලින් වීඩියෝ එකේදී මම පැහැදිලිව කියලා දුන්නා සම්ප්‍රයුක්ත බලය ක්‍රියා රේඛාව ගන්න හැටි. ඉතින් මොකද මේක මේ වගේ යුනිෆෝම් නැති ලෝඩ් එකක් තියෙනකොට ඒක දෙකට බෙදනවා අපි ඒකාකාරී ලෝඩ් එකට සහ ත්‍රිකෝණාකාර ලෝඩ් එකකට. අන්න ඒ දෙකේ ඒ කියන්නේ සම්ප්‍රයුක්තෙන් ගූර්ණය සමාන කරනවා. අන්න ඒ ඒකාකාරී ලෝඩ් එක සහ ත්‍රිකෝණාකාර කොටසේ ලෝඩ් වලින් නැති කරන ගූර්ණවල එකතුවට. ඉතින් අන්න ඒ අනුව අපිට සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව හොයන්න පුළුවන්. මේ ගානේදී ඔබට අගට එනකොට ඔබට දැනගන්න පුළුවන් වෙවි කොහොමද ඒක හොයන්නේ කියලා. ඉතින් ඔබ ගානේ අහලා තියෙන උත්තරය හොයාගත්තා ටෝටල් ලෝඩ් එක 16000යි නිව්ටන් කියලා. ඉතින් ඔබට අනුකලනය පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් අනුකලනය කරන්න මෙන්න මේ වගේ දේවල් අනුකලනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න අවශ්‍ය නම් මම මෙහිදී කියලා දෙන්නේ නැහැ කොහොමද ඒව කරන්න කියලා. මොකද මේක A level පාඩමක් නොවන නිසා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. එතන මම ඒ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ඔබ කමෙන්ට් කරලා තිබ්බොත්.
ඉතින් ඊළඟට අපි බලමු shear force diagram එක අඳින්නේ කොහොමද කියලා. ඉතින් shear force diagram එක අඳින්න ඉස්සෙල්ලා පහුගිය කොටසින් කරපු පාඩමේ තියරි කොටසක් අපි මෙහිදී භාවිතා කරන්න ඕන. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි RA සහ RB හොයා ගැනීම අත්‍යවශ්‍යයි මුලින්ම. මොකද ඒක ඔබට ගාන කරනකොට තේරෙවි ඒක හොයන්න අත්‍යවශ්‍යයි. ගෝර්ණ ගැනීමෙන් තමයි මේ RA සහ RB සොයන්නේ. ඉතින් අපි මූවමන්ට් එක ගන්නවා ඒ ලක්ෂ්‍ය වටා ගෝර්ණ ගත්තොත් ඔබ දන්නවා දක්ෂිණාවර්තව ගෝර්ණ ගන්න දක්ෂිණාවර්තව ගෝර්ණ ගත්තොත් RB ඍණ RB වර 400 සමාන වෙනවා. මෙන්න මේ ඒකාකාර නොවන ලෝඩ් එකකින් ඇති කරන ගූර්ණයට. ඉතින් මේකේ අපි සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව දන්නේ නැහැ කොතනද කියලා. ඒක නිසා මෙතන අපි ත්‍රිකෝණාකාර කොටස සහ ඍජු ඒකාකාරී කොටස භාවිතා වෙනම සලකලා තමයි මෙතන මේ ගූර්ණ අරගෙන තියෙන. ඒක ගන්න හැටි ඔබට කලින් වීඩියෝ එකේදී මම කියලා දුන්නා. මේක 400න් මයිනස් තියෙන්නේ. මෙතන 20 වැඩි කිරීම 400 කියලා කියන්නේ ඒකාකාරී කොටසින් ඇතිවන බලය. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඒකාකාරී කොටස හරිය මැදින් ක්‍රියාත්මක වෙන නිසා මේ 200 කියලා කියන්නේ මේ සම්ප්‍රයුක්ත මේ ඒකාකාරී කොටසේ සම්ප්‍රයුක්ත බලයට ඇති දුර. ඉතින් මෙතන මේ ඒකාකාරී කොටසින් ඇති කරන ගූර්ණය මෙතන තියෙනවා. මෙතන මේ දාලා තියෙන ත්‍රිකෝණාකාර කොටස. ත්‍රිකෝණාකාර කොටසේ ඔබ දන්නවා මෙන්න මේ 40 කියලා අරගෙන තියෙන්නේ. මෙන්න මේ අපි මේ ඒකාකාරී කොටස මෙතන 20 වෙනකන් ගත්තා. ඒ 20 අඩු වුණාට පස්සේ මෙතන තියෙන්නේ 60න් 20ක් ගියාට පස්සේ 40යි. ඒ කියන්නේ මෙතන බිඳුවේ ඉඳන් 40 දක්වා මේක වෙනස් වෙනවා. එතකොට මේක ත්‍රිකෝණාකාර වේරියේෂන් එකක් තියෙන්නේ. භාගයයි. ඒ කියලා කියන්නේ මෙතන භාගය කියලා කියන්නේ කෙලවරේ බිඳුවයි. ඊට පස්සේ 40 තියෙන්නේ බිඳුව දාන 40 බෙදීම 2 කියන එක තමයි අපි බිඳුව අයින් කරලා භාගය වැඩි කිරීම 40 තියෙන්නේ. ඒක 40 බෙදීම 2යි. 40 බෙදීම 2යි. මේ 400 කියලා කියන්නේ 400 කියලා කියන්නේ ඒ බීම් එකේ දිග. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය. ත්‍රිකෝණාකාර කොටසින් ඇති කරන සම්ප්‍රයුක්ත බලය. ඉතින් මේ බලය ගූර්ණය ගන්න නම් ඒ බලය ක්‍රියාරේඛාවට ඇති දුරෙන් වැඩි කරන්න ඕන. ඔබ දන්නවා ත්‍රිකෝණාකාර කොටසක ශීර්ෂයේ ඉඳලා 3න් 2 දුරකින් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණේ මෙතන ඉඳන් 3න් 2 දුරින් තමයි මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මේ 3න් 2යි 400 කියලා ඒ දුර අරගෙන දුරෙන් වැඩි කරලා තියෙන. අන්න ඒ අනුව ඔබට RS RB මෙන්න මේ යගෙන බව හොයාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඔබට මම කලින් කිව්වා මෙන්න මේ 10 නිව්ටන් කියන සම්ප්‍රයුක්ත බලය ටෝටල් ලෝඩ් එකේ ක්‍රියාත්මක වෙන තැන හොයාගන්න පුළුවන්. ඔබ හොයාගත්ත මෙතන ඒකත් මම මෙතෙන්දිම කියන්නම්. මෙතන ඔබ ටෝටල් ලෝඩ් එක නිව්ටන් 10000යි කියලා හොයාගත්තා. ඉතින් ඒ ක්‍රියාත්මක වෙන තැන හොයන්න කියලා කිව්වා. ඉතින් ඔබට අර කලින් දෙකට බෙදලා ගූර්ණ ගත්ත විදියට ගන්න වෙනවා. ඒක කියන්නේ සම්ප්‍රයුක්ත බලය 16000යි. ඔබ සම්ප්‍රයුක්ත බලයෙන් ගූර්ණය සමාන කරන්න මෙන්න මේ පද්ධතියෙන් ගූර්ණය. ඒ කියන්නේ අපි හිතුව මෙතන මෙන්න මේ හරියෙන් ක්‍රියාත්මක වෙනවා 16000 කියන ටෝටල් ලෝඩ් එක. ඒක ක්‍රියාත්මක වෙන මෙතන ඉඳන් y දුරකින් නම් 16000 වැඩි කිරීම y සමාන වෙනවා මෙන්න මේ පද්ධතියෙන් ඇති කරන ගූර්ණයට. ඉතින් මේ පද්ධතියෙන් ඇති කරන ගූර්ණය ගන්න නම් මේ පද්ධතිය මම ඔබට කලින් කිව්ව විදිහට කොටස් දෙකට බෙදලා ඉතින් අර ගූර්ණ දෙකට සමාන කරන්න. ඒ කියන්නේ මම කොටස් දෙකට බෙදලා සමාන කරන මම සමීකරණය කියන්න. ඒ කියන්නේ මෙතන 16000 වැඩි කිරීම y සමානයි. මෙතන ඒකාකාරී කොටස නිසා 20 වැඩි කිරීම 400 වැඩි කිරීම ඒකාකාරී කොටසෙන් ඇති කරන බලය ඒක වැඩි කරන්න ඕන i 200ෙන්. මොකද මැදින් ක්‍රියාත්මක වෙන්නේ මේ දුර බෙදීම දෙක 200ෙන්. ඒ කියන්නේ 20 වැඩි කිරීම 400 වැඩි කිරීම 200යි ඒකාකාරී කොටසින් බලය. ඒක එකතු කරනවා මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසෙන් ඇති කරන බලය. ඒ කියන්නේ භාගයයි 40 වැඩි කිරීම 400යි. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙතන ඉඳන් 3න් 2ක් දුරකින්. මම කලින් කියලා දීපු එකමයි මේ කියන්නේ ආයි. ඉතින් මේ 3න් 2යි 400න් වැඩි කරලා ඒකට මේ අර මුලින් කියපු 16000 වයිට සමාන කරාට පස්සේ y අපිට හොයා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන ඉඳන් ඒ දුරෙන් තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ විදිහට මෙන්න මේ 16000යි නිව්ටන් බලය ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත බලය ඔබට කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම අපි RS සහ RB හෙව්වට පස්සේ ඔබට කලින් ගිය වීඩියෝ එකේදී කියලා දීපු තියරි මතක් කරගන්න වෙනවා. ඉතින් ඔබට මම කියලා දුන්නා ds බෙදීම dx කියන එක dx කියන එක සමානයි ඍණ w කියලා. ඉතින් අපි w කියන
ෆන්ක්ෂන් එක අපි හොයාගත්තා. ඒක ආදේශ කරනවා. ඉතින් ඒක මේකට ආදේශ කරාන් පස්සේ මේක ගන්න පුළුවන් නැවත වතාවක් කියන්නේ නැහැ. ඉතින් මේක ds කියන එක මෙහෙම අපි s හොයා ගන්න නම් දෙපැත්ත මේ විදිහට අනුකලනය කරනවා. ඉතින් මේක මේ පැත්තෙන් වැඩි කරාන් පස්සේ ds බෙදීම dx කියලා කියන්නේ මේක මේ පැත්තට යනවා. x විශයෙන් මේක x මේ පැත්ත x විශයෙන් අනුකලනය වෙනවා. මේ පැත්ත s විශයෙන් අනුකලනය වෙනවා. s විශයෙන් අපි එක අනුකලනය කරොත් s මෙතන ඉතිරි වෙනවා. මෙතන මෙන්න මේ වගේ 1ට 10 x වර්ග බෙදීම 2 ඍණ 20 x ධන c කියන නියතයක් හැදෙනවා. ඉතින් මේක ගැන ඔබට මේ අනුකලනය කරන එක ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකකින් මම මෙවැනි පොඩි ගණන් කීපයක් කරලා ඔබට කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට s කියන සමීකරණයක් ගන්නවා. ඉතින් මෙහි c කියන පදයක් තියෙනවා. ඒක නොදන්න පදයක්. ඉතින් මම ඔබට කලින් කිව්වා මේ වගේ බීම් වලදී නොදන්න පද බවුන්ඩරි කන්ඩිෂන් වලින් අපි විසඳ ගන්නවා කියලා. ඉතින් මෙහිදී ඔබ දන්නවා අපි දන්නවා s කියන මේ shear force එක x සමානයි බිඳුවේදී. ඉතින් මේ වගේ බවුන්ඩරි කන්ඩිෂන් එකක් කියන්නේ shear force එක x සමානයි බිඳුවේදී r යට සමාන වෙනවා. ඉතින් n දෙකේදී මෙන්න මේ වගේ n වලදී shear force දෙක ඔබ මතක බවුන්ඩරි කන්ඩිෂන් අපි කියන්නේ අපි දන්න දේවල්. ඉතින් ඒ මේ මෙන්න මෙතන shear force එක මෙන්න මෙතන shear force එක මෙන්න මේ කියන r යට සමාන වෙනවා. මේ a කියන පොයින්ට් එකේ shear force එක r යට සමාන වෙනවා. b කියන තැන shear force එක rb ට සමාන වෙනවා. ඉතින් අපි දන්න එකක් මෙතෙන්ට ආදේශ කරාම හරි x සමානයි බිඳුවේදී අපි දන්නවා shear force එක r යට සමානයි කියලා. ඉතින් ඒක නිසා අපි x සමාන බිඳුව කියන එක ආදේශ කරන එක පහසුයි. මොකද හේතුව මේ එතකොට මේ සමීකරණේ පද කැපිලා යන මේ බිඳුව වෙන නිසා. එතකොට c අපිට හොයාගන්න පුළුවන්. c කියන එක r යට සමාන වෙනවා. ඉතින් ඒකට අනුව අපි ආදේශ කරලා මේ මෙතෙන්ට මේ සමීකරණය එතකොට ඔබ දන්නවා මෙතන c මෙන්න මේ සමීකරණේ c ට ලබාගත් අගේ ආදේශ කරන් පස්සේ මෙන්න මෙතෙන්දී අපි ලබාගත්ත 20000 බෙදීම 3යි. ඉතින් මෙතන මේ s සමානයි ඍණ x වර්ග බෙදීම 2 ඍණ 20x ධන 20000 බෙදීම 3 ආදේශ කරගෙන පස්සේ shear force එකේ සමීකරණය ඔබට ගන්න පුළුවන්. shear force එකේ සමීකරණය ෆන්ක්ෂන් එක අපිට ගන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක දන්නව නම් ඔබ A level වලදී ශ්‍රිත අඳින්න දන්න නිසා ඒ ශ්‍රිතේ ඇඳලා පස්සේ අපි x බිඳුව කියලා ගත්තේ a පොයින්ට් එකකින් අන්න ඒ විදිය සලකලා අන්න ඒ x බිඳුව ඒ පොයින්ට් එක විදියට සලකලා මේ ප්‍රස්ථාරය ඇන්දොතින් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා shear force diagram එකේදී. එතකොට මෙතන මේක පරාවලයක හැඩයේ තියෙන x වර්ගයේ x ගේ පරාවලයක හැඩයේ තියෙන සමීකරණයක්. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ හැඩයක් එනවා. මේ ඉහළින් ඉඳලා මෙන්න මේ වගේ හැඩයක්. එතකොට මෙතන 20 බෙදීම 20000 බෙදීම 3යි. මෙතන 28000 බෙදීම 3යි. මේ කෙලවර වල දෙකේ මං කෝ shear force දෙක end එකේ තියෙන support reaction දෙකට සමානයි කියලා මේ වගේ. ඉතින් මේ support reaction දෙකේ අගයන් support reaction දෙකට සමාන වෙනවා. ඉතින් මේ වගේ සමීකරණයක් එනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. ඉතින් මේකේ s සමානයි මෙන්න මෙතන මේ සමීකරණේ s අපිට බිඳුව කරලා s අපිට බිඳුව කරලා අපිට x හොයන්න පුළුවන්. ax තමයි මෙන්න මෙතන මොකද s සමානයි බිඳුව වෙන නිසා ax අපි හෙව්වොත් x ට 216ක් එනවා. ඉතින් ඒක ඔබ ගාන්ධි හොයලා බලන්න. මේක තමයි shear force diagram එක වෙන්නේ. බය වෙන්න එපා. මේක අමාරු ටිකක් අමාරුයි මේ ක්‍රමය. නමුත් මේ ක්‍රමය දැනගැනීම ඉතාම වැදගත්. ඒක නිසා තමයි මේ කියලා දෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකේදී ඉතාම පහසු ක්‍රමයක් කියලා දෙනවා කොහොමද shear force diagram අඳින්න කියලා. මීට වඩා පහසුවෙන් අඳ ගන්න පුළුවන්. මේක කලින් තියරි එකට සම්බන්ධව ඔබ දැනගත යුතු සිවිල් ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් සිවිල් ඉංජිනේරින් විෂය දැනගත යුතු කෙනෙක් විදිහට දැනගන්න ඕන නිසා තමයි මම මේක කියලා දුන්නේ මේ විදිහට shear force diagram එක අඳින්න කියලා. ඉතින් ඊළඟ කොටසට යම් bending moment diagram එක අඳින්නේ කොහොමද කියලා ඒකට මේ මෙතන අපි s සමානයි බිඳුව මේක සමාන කරගෙන පස්සේ x සමානයි 216 ගන්න පුළුවන්. ඒක ඔබ කලින් මම කිව්වා. ඉතින් මෙහි bending moment diagram එක අඳින්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඒකටත් පහුගිය තීරි කොටසක් ඔබට මතක් කරගෙන ඉන්න අත්‍යවශ්‍ය වෙනවා. ඒක තමයි dm බෙදීම dx කියන එක ඍණ s ට සමාන වෙනවා. ඉතින් ඒක ආදේශ කරගෙන පස්සේ මේ සමීකරණය මේ ආකාරයට ගන්න පුළුවන්. කලින් විදියමයි අනුකලනය කරනම් දෙපැත්තම. ඉතින් m සමානයි මෙන්න මේ c2 කියලා එනවා. මේකේ boundary condition පාවිච්චි කරනවා. boundary condition අපි දන්නවා movement එක මෙන්න මෙතන මේ edge එකේදී අපි ඒව දන්න දේවල් මේ edge එකේදී bending moment එක බිඳුවයි. මොකද දුරක් නැති නිසා මේ edge එකේදී bending moment බිඳුවයි. මෙතනත් බිඳුවයි. මෙන්න මෙතනත් බිඳුවයි. මොකද අපි මේ එක කෙලවරක් සලකලා bending moment එක ගන්නවා නම් දුර බිඳුව වෙන නිසා ඒව අපි දන්නවා simply supported වගේ beam එකක bending moment බිඳුව කියලා. ඉතින් මේක මෙතනත් ඒ වගේ
beam එකක් තියෙන simply supported beam එකක් තියෙන. ඉතින් මේකේ end එකේදී bending moment එක බිඳුව වෙනවා. ඉතින් ඒ boundary condition එක දාලා මෙන්න මේ සමීකරණය ගන්න පුළුවන්. මේක තමයි bending moment වලට අදාළ සමීකරණය වෙන්නේ. ඉතින් මේක ෆන්ක්ෂන් එක වෙන්නේ bending moment එක. මේක x ගානේ සමීකරණයක්. ඉතින් ඔබට simply supported beam එකක් ගැන තමයි මම මේ ගාන කරේ. simply supported beam එක මොකක්ද කියලා කියන්නේ කියලා අවබෝධයක් නැත්නම් කලින් වීඩියෝ නරඹන්න. එතකොට ඒකේ අවබෝධය ලබා ගන්න පුළුවන්. මේක දැන් m ගත්තට පස්සේ මේකට අදාළ අපි සමීකරණයට අදාළ ෆන්ක්ෂන් එක ඇන්දොත් මෙන්න මේ වගේ එකක් එන්නේ. කෙලවර වල දෙකේ bending moment බිඳුවයි. මේකේ මෙන්න මේ උපරිම වෙන්නේ 216 දී. මොකද ඔබ දන්නවා මෙන්න මෙතනින් අපිට හිතා ගන්න පුළුවන් dm over dx සමානයි රිනේස් වෙනවා. ඉතින් මේ m කියන එක රිනේස් වෙනවා. මේ m කියන එක මැක්සිමම් වෙනකොට dm over dx බිඳුව වෙනවා. ඒ කියන්නේ ඔබ අවකලනයෙන් දන්නවා මැක්සිමම් හෝ මිනිමම් වෙනකොට මෙන්න මේ ප්‍රකාශනය අපි dm over dx කරලා ඒක බිඳුවට සමාන කරනවා. ඒ කියන්නේ dm over dx කියලා කියන්නේ මෙතනින් කියන්නේ රිනේස් s. එතකොට s සමානයි බිඳුව. ඒ කියන්නේ රිනේස් සමානයි බිඳුව වෙන්න ඕනේ. රිනේස් සමානයි බිඳුව කියලා කියන්නේ s සමානයි බිඳුව වෙන්න ඕනේ. s සමානයි බිඳුව වෙන්නේ ඔබට කලින් මෙන්න මේ x සමානයි 216 දී. අන්න එතෙන්දි තමයි x සමානයි බිඳුව වෙන තැනදී තමයි මේ bending moment එක maximum වෙන්නේ. ඉතින් ඒ අතර සම්බන්ධතාවයන් තියෙනවා bending moment එක සහ shear force diagram එක අතර සම්බන්ධතාවයන්. ඉතින් අන්න ඒ කියන්නේ shear force එක බිඳුව වෙන තැනදී bending moment එක maximum වෙනවා. අන්න මෙන්න මේ වගේ අවස්ථාවලදී ඒ කොටස m maximum වෙන්නේ dm over dx සමානයි බිඳුව වෙනකොට. එතකොට s සමානයි බිඳුව වෙනකොට s 216යි. 216 දී තමයි x මේ value එක තියෙන්නේ. දුර 216 දී මේ m maximum වෙනවා. ඒ maximum value maximum අගය ඔබට ගන්න පුළුවන්. මෙතන value එක කීයද කියලා ඔබට ගණනය කරන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය x ට 216 ඔබ ආදේශ කරොත් x ට 216 ආදේශ කරොත් ඔබට එනවා ඍණ 805. ඔබ ආදේශ කරලා බලන්න මේ දහල් නැහැ. x ට 216 ආදේශ කරොත් මෙන්න මේ උපරිම අගය ලබා ගන්න පුළුවන්. ඒකට එන්නේ ඍණ 805යි කියන නිව්ටන් මීටර කියන අගය එන්නේ. ඍණ 805යි නිව්ටන් මීටර කියන අගය තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමය ඔබට දැන ගැනීම වැදගත් නිසා තමයි කියලා දුන්නේ. නමුත් බය වෙන්න එපා. ඒ ක්‍රමෙන් විසඳන්න අමාරු නම් මම ඊළඟ වීඩියෝ එකේදී ඔබට ඉතා පහසු ක්‍රමයක් කියලා දෙනවා. shear force සහ bending moment diagram අඳින හැටි. මේ ක්‍රමයට අමතරව වෙනත් ක්‍රමයක්. ඉතින් එතකන් ඔබ මාත් එක්ක රැඳී සිටින කියලා ඉල්ලා සිටිනවා. ඔබ මෙහිදී අනුකලනය ගැන යම් දැනුවත් භාවයක් නොමැති නම් කමෙන්ට් කරන්න. මා අනුකලනය පිළිබඳ පාඩමක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට.